ආයුබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන බෞද්ධ සංස්කෘතිය පොතේ තුන්වෙනි පාඩමේ හතරවෙනි කොටස අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. පිරිවෙන දහම් පාසල් අපගේ YouTube නාලිකාව තුළින් දරුවන් කෙරෙහි දෙමව්පියන් සහ දෙමව්පියන් කෙරෙහි දරුවන් දැක්විය යුතු සිරිත් විරිත් පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. පෞල් ජීවිතයට ඇතුළත් වූ අඹු සැමියෝ වැඩිකල් නොගොස්ම දරුවන් ලබා දෙමව්පියන් බවට පත්වෙති. අඹු සැමි යුවලක් විදිහට විවාහ ජීවිතයට ඇතුළත් වෙන දෙපළක් ටික දවසක් යනකොට දෙමව්පියන් බවට පත්වෙනවා. පවුලක තවත් සමාජිකයන් සිටිය හැකි වුවද දෙමව්පියන් සමග ඉතා සමීප වන්නෝ දූ දරුවෝයි. තවත් සමාජිකයෝ සිටින්නට පුළුවන් පවුලේ ඒ වුණාට දූ දරුවෝ තමයි ඉතාම සමීපයෙන් ඇසුරු කරන සමාජිකයෝ වෙන්නේ. සමාජයක පැවැත්ම ඇතිවන්නේ මව්පිය දූ දරුවන් අතර ඇති සම්බන්ධතාවය උඩය. සමාජයක යහපත් වූ පැවැත්මක් ඇතිවෙන්නේ දෙමව්පියන් සහ දූ දරුවන් අතර ඇතිවෙන්නා වූ සම්බන්ධතාවයත් එක්ක පවුලක අඹු සැමියන් වශයෙන් රඟපාන භූමිකාව හැරුණු විට තවත් භූමිකා දෙකක් ඔවුනට ප්‍රධාන වශයෙන් රඟපෑමට සිදුවේ. අඹු සැමියෝ විදිහට රඟපාන භූමිකාවට අමතරව තවත් භූමිකා දෙකක් රඟපාන්නට සිද්ධ වෙනවා. එකක් තම දරුවන් වෙත දෙමව්පියන් වශයෙන් රඟපාන භූමිකාව, අනෙක ඔවුන්ගේ දෙමව්පියන් වෙත දරුවන් වශයෙන් රඟපාන භූමිකාව. එක භූමිකාවක් තමයි දරුවන් විදිහට දෙමව්පියන් කෙරෙහි දක්වන්නා වූ භූමිකාව, දරුවන් වෙත දෙමව්පියන් විදිහට දක්වන භූමිකාව. එකක් දෙමව්පියන් වෙත දරුවන් විදිහට දක්වන භූමිකාව විදිහට. මෙසේ අඹු සැමියන් වශයෙන් සිටිමින් දෙමව්පියන් වශයෙන්ුත් දරුවන් වශයෙන්ුත් එක විට රඟපාන මෙම භූමිකාවන් නිසා පරම්පරා තුනක් එකට සම්බන්ධ වෙනවා. අඹු සැමියන් විදිහට ඉඳගෙන දෙමව්පියන් විදිහටත් දරුවන් වශයෙන් ඉඳගෙන දෙමව්පියන්ට දක්වන භූමිකාවත් විදිහට භූමිකා තුනක් දක්වන්න සිද්ධ වෙනවා. සමාජයේ අඛණ්ඩ පැවතුම සඳහා පැවතුම ඇති වන්නේ දෙමව්පිය දූදරු සම්බන්ධය නිසා බව මෙයින් පැහැදිලි. සමාජයේ අඛණ්ඩ පැවැත්ම ඇතිවන්නේ සමාජයේ අඛණ්ඩ පැවැත්ම ඇතිවෙන්නේ දෙමව්පියන් දූ දරුවන් සමග සම්බන්ධතා පවත්වන ආකාරයත් එක්ක. දෙමව්පියන් දරුවන් හදා වඩා ගන්නේ සතර බඹ විහරණ පෙරදරි කරගෙනය. සතර බ්‍රහ්ම විහරණ පදනම් කරගෙන තමයි දරුවන් හදා වඩන්නේ. මෙත්තා බඹ විහරණය පළවෙනි එක. දරුවෙකු මව් කුස පිළිසිඳගත් අවස්ථාවේ සිට දෙමව්පියන් තුල දරුවන් කෙරෙහි සෙනෙහසක් හෙවත් මිත්‍රත්වයක් ඇතිවේ. මෙම මිත්‍රත්වයෙන් යුක්තව හෙවත් මෛත්‍රියෙන් යුක්තව දරුවා රැකබලා ගැනීම ප්‍රථම බඹ විහරණය වන මෙත්තා බඹ විහරණය අනුව කටයුතු කිරීමයි. දරුවෙක් මව් කුස පිළිසිඳගත් අවස්ථාවේ ඉඳලා දෙමව්පියන් දරුවන් කෙරෙහි සෙනෙහසක් මිත්‍රත්වයක් දක්වනවා. මේ මිත්‍රත්වයෙන් යුක්තව හෙවත් මෛත්‍රී සහගත සිතිවිල්ලෙන් දරුවන් රැකබලා ගැනීම තමයි මෙත්තා බඹ විහරණය කියලා කියන්නේ. කරුණා බඹ විහරණය ඉපදී කිසිවක් කර කියාගත නොහැකි දරුවාගේ අසරණකම දකින දෙමව්පියන් තුළ කරුණාව පහළ වේ. ඉපදුනාට පස්සේ පුංචි කිසිම දෙයක් තේරෙන්නේ නැති පුංචි දරුවෙක් දැක්කට පස්සේ දෙමව්පියන් තුළ කරුණාව පහළ වෙනවා. ඒ දෙවන බ්‍රහ්ම විහරණය. ඒ කරුණාවෙන් යුක්තව තමයි දරුවාව සියලු ආකාරයෙන් රැක බලා ගනිමින් හදා වඩන්නේ. මුදිතා බඹ විහරණය. මෙසේ දෙමව්පියන්ගේ මෛත්‍රිය කරුණාව යටතේ හැදෙන වැඩෙන දරුවා ක්‍රමයෙන් නොයෙක් දස්කම් පෙන්වන්නට පටන් ගනී. මේ විදිහට කටයුතු කරන දරුවා මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්තව දෙමව්පියන්ගේ මෛත්‍රිය කරුණාව මත හැදෙන වැඩෙන දරුවා දස්කම් පෙන්වන්නට පටන් ගන්නවා. දරුවාගේ දස්කම් හා සම්පත් දකින දෙමව්පියෝ තුල මුදිතාව පහළ වෙනවා. මේ තුන්වන බඹ විහරණය. දරුවන්ගේ දක්ෂකම් එවැගේම දරුවන්ගේ භවභෝගාදී සම්පත් දැක්කට පස්සේ ඇතිවෙනා වූ හැකියාවන් දැක්කට පස්සේ ඇතිවෙනා වූ හැඟීම තමයි මුදිතාව කියලා කියන්නේ. ඒවා ඉවසා දරා ගැනීමේ හැකියාව. උපේක්ෂා බඹ විහරණය. හැදුණු වැඩුණු දරුවා දෙමව්පියන් සිත් ගන්නා දේත් එසේම සිත් නොගන්නා දේත් කරයි. සිත් නොගන්නා දේ කෙරෙහි උරණ නොවි මැදිහත් සිතින් කටයුතු කරන දෙමව්පියන් තුළ උපදින්නේ උපේක්ඛාව
නැමැති සතරවන බ්‍රහ්ම විහරණයයි. දරුවෝ හැදුනට පස්සේ හොඳ දේවල් කරනවා නරක දේවල් කරනවා. දෙමව්පියන්ගේ හිත රිද්දන්නත් පුළුවන්. දරුවන් ඒ වගේම හිත සැනසෙන දේවල් සිද්ධ කරන්නටත් පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී මැදිහත් සිතින් හිත රිද්දෙව්වත් ඒ වගේම සැනසීමටපත් වෙන දේවල් කළත් ඒ දෙකම එක විදිහට ඉවසා දරාගෙන කටයුතු කිරීම තමයි උපේක්ෂා බඹ විහරණය කියලා කියන්නේ. මෙසේ දරුවන් හදා වඩා ගන්නා දෙමව්පියන් සිඟාලෝවා සූත්‍රයේදී දෙමව්පියන් උපමා කර ඇත්තේ පෙරදිගටය. පෙරදිගට තමයි දෙමව්පියන් උපමා කරලා තියෙන්නේ. පෙරදිගින් නැගෙන සූර්යයා ලොව ඇති සියලු සචේතනික අචේතනික වස්තුන්ට ජීවය ලබා දෙයි. පෙරදිගින් නැගෙන සූර්යයා ඉර සචේතනික සහ අචේතනික සියලුම වස්තුන් වලට ජීවය ලබා දෙනවා, ශක්තිය ලබා දෙනවා. ඒ වගේම දෙමව්පියෝද මනාකොට දරුවන් හැදීමෙන් වැඩීමෙන් ඔවුන්ට ජීවය ලබා දී සමාජය පවත්වාගෙන යාමට උදව් කරනවා. සූර්යයා උදා වෙලා යම්කිසි විදිහකටද හැම දෙයකටම ජීවය ලබා දෙන්නේ. ඒ විදිහටම දෙමව්පියොත් මනාකොට දරුවන්ව හදලා වඩලා ඒ දරුවන්ට සම්පූර්ණ ජීවය ලබා දීලා සමාජයේ ජීවත් වෙන්නට පුළුවන් සියලුම ශක්තියින් ලබා දෙනවා. එකම දරුවන්ට ජීවය ලබා දෙන වස්තුව බවට පත් වෙන්නේ සූර්යයා බවට පත් වෙන්නේ දෙමව්පියන්. අනුගමනය කරන්නේ මහ බඹුගේ ශ්‍රේෂ්ඨ හැසිරීම වන බඹ සිරිතයි. බ්‍රහ්ම විහරණ සිරිත තමයි දෙමව්පියෝ ඒ සඳහා අනුගමනය කරන්නේ. මේ කාර්යයේදී දෙමව්පියන් දරුවන් කෙරෙහි කරුණු 5කින් යුතුයකම් ඉටු කළ යුතු බව සිඟාලෝවා සූත්‍රය පෙන්වා දෙයි. එහි සඳහන් බෞද්ධ දෙමව්පියෝ සිය දරුවන් පාපයෙන් වළක්වති. යහපතෙහි පිහිටුවති. ශිල්ප ශාස්ත්‍ර උගන්වති. සුදුසු කල්හි ආවාහ විවාහ කර දෙති. තම දායාද පවරා දෙති. පාපයෙන් වළක්වනවා, යහපතෙහි යොදවනවා, ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා, සුදුසු කල්හි ආවාහ විවාහ කටයුතු කරලා දෙනවා, තමන්ගේ දායාද පවරලා දෙනවා. නැවත වතාවක් බලමු. පාපයෙන් වැළැක්වීම, යහපතෙහි පිහිටුවීම, ශිල්ප ශාස්ත්‍රය ඉගැන්වීම, සුදුසු කල්හි ආවාහ විවාහ කර දීම, තම දායාද පවරා දීම කියන යුතුයකම් දෙමව්පියන් සිද්ධ කරනවා. ඉහත සඳහන් දෙමව්පියන් චාරිත්‍ර ගොඩවල් දෙකකට වෙන් කළ හැකිය. දෙමව්පියන් චාරිත්‍ර ගොඩවල් දෙකකට. එනම් කුඩා කාලයේදී දරුවන් හැදිය යුතු පිළිවෙල අංක 1 හා තරුණ කාලයේද ඔවුන් වෙත යුතුයකම් ඉටු කළ යුතු ආකාරයේ අංක 4 5 විදිහට දක්වන්න පුළුවන්. 1යි 3යි තරුණ කාලයේ දරුවන් වෙත කුඩා කාලයේදී දරුවන් හැදිය යුතු පිළිවෙල තමයි අංක 1 සහ පාපයෙන් වැළැක්වීම, යහපතෙහි යෙදවීම සහ ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම කියන කරුණු 3 පුංචි කාලයේ දරුවන් හැදීමේදී උපයෝගී කරගන්නා වූ කරුණු. 4 වෙනි කරුණ සහ 5 වෙනි කරුණ තරුණ කාලයේද ඔවුන් වෙත යුතුයකම් ඉටු කළ යුතු ආකාරය. තරුණ කාලයට පත් වුණාට පස්සේ, තරුණ වුණාට පස්සේ ආවාහ විවාහ කර ගන්න කාලේ එනකොට ආවාහ විවාහ කර දීම සහ තමන්ට දායාද තියෙනවා නම් ඒවා පවරා දීම තරුණ කාලයේදී සිද්ධ කරන්නට ඕන 4 වෙනි කරුණ සහ 5 වෙනි කරුණ. ආහාර ඇඳුම් පැළඳුම් සැපයීමේදී පවා දෙමව්පියෝ දරුවන්ට මිහිරිතම දේ සපයා දීමට වෑයම් කරති. ආහාර පාන ඇඳුම් පැළඳුම් ලබා දෙද්දී හොඳම ඇඳුම් පැළඳුම් සහ මිහිරිම ආහාර පාන තමයි ලබා දෙන්නට කටයුතු කරන්නේ. තමන් කුසගින්නේ සිටිමින් හෝ දරුවන්ට සැපයීම දෙමව්පියන්ගේ සිරිතක්. ගමනක් බිමනක් ගොස් ගෙදර එන විට දරුවනට ඔවුන් කැමති කිසිවක් ගෙදර ගෙන ඒමද දෙමව්පියන්ගේ සිරිතක්. මිහිරි දෙයක් ලදින් භාගයක් අනුභව කොටලා භාගයක් හින තබාගෙන අවුත් දෙන කෙනෙකු මෙන්. මිහිරි දෙයක් ලදින් භාගයක් අනුභව කොට භාගයක් හින තබාගෙන අවුත් දෙන කෙනෙකු මෙන් යනුවෙන් සද්ධර්ම රත්නාවලියෙහි ඇති යෙදුමෙන් පෙනෙන්නේ මගුල් ගයක් හෝ නෑදෑ ගෙදරකට ගිය විට ගිය වෙලාවක ලැබෙන දෙයකින් කොටසක් ඉතිරි කරගෙන අරගෙන ඇවිල්ලා දරුවන්ට හා ගෙදර ඉන්න අයට දීම ඉස්සර ඉඳලම පැවතගෙන ආපු සිරිතක් බව. අම්මා තාත්තා යම්කිසි තැනකට ගියාම ඒ අයට කන්නට බොන්නට ලැබෙන දේවල් වලින් ටිකක් අරගෙන දරුවන්ට දෙන එක අරගෙන ඇවිල්ලා දරුවන්ට දෙන එක සිරිතක් වෙලා තිනවා අතීතයේ ඉඳලම. ඒ බව තමයි සද්ධර්ම රත්නාවලියේ මේ විදිහට සඳහන් වෙන්නේ. මිහිරි දෙයක් ලදින් භාගයක් අනුභව කොටලා භාගයක් හින තබාගෙන අවුත් දෙන කෙනෙකු මෙන් කියන පාඩයෙන් ඒ බව සඳහන් වෙනවා. අදද බෞද්ධ දෙමව්පියන් තුළ මෙම සිරිත දක්නට ලැබේ. අදත් දෙමව්පියෝ ගාව
මේ යහපත් වූ සිරිත දකින්න තියෙනවා. ආහාර ඇඳුම් පැළඳුම් දී දරුවන් වැඩෙන්නට සැලැස්වීම පමණකින් දෙමව්පිය කාර්ය අවසන් නොවේ. ආහාර ඇඳුම් පැළඳුම් දීලා දරුවන් වැඩෙන්න හැරීම විතරක් නෙවෙයි දෙමව්පියන්ගේ කාර්යභාරය වෙන්නේ. දරුවන්ගේ චරිත සංවර්ධනය කෙරෙහිත් බුද්ධි සංවර්ධනය ඇතුළු ශිල්ප පුහුණුවක් කෙරෙහිත් දරුවන්ගේ චරිත සංවර්ධනය කෙරෙහිත් බුද්ධි වර්ධනයේ ඇතුළු ශිල්ප පුහුණුවක් කෙරෙහිත් අවධානය යොමු වෙන්නට ඕන. පාපයෙන් වැළැක්වීම හා යහපතෙහි පිහිටුවීම යන්නෙන් අදහස් කරන්නේ චරිත වර්ධනයයි. චරිත සංවර්ධනය තමයි පාපයෙන් වැළැක්වීම සහ යහපතෙහි යෙදවීම තුළින් අපේක්ෂා කරන්නේ, අදහස් කරන්නේ. පස්පව් ඉවත් කළ යුතු වැරදි ලෙස බෞද්ධ ලෝකයා අතර සම්මත වී ඇත. පස්පව් පංචශීලයේ ආරක්ෂා කිරීම සිදු කළ යුතුයි කියන එක තමයි බෞද්ධයන්ගේ විශ්වාසය. එසේම සතර අගතියෙන් ඡන්ද, දෝෂ, බය, මෝහ ඈත් වී කටයුතු කිරීමද බෞද්ධයන් විසින් අපේක්ෂිතයි. ඡන්ද, දෝෂ, බය, මෝහ කියන අයහපත් ගති පැවතුම් වලිනුත් ඉවත් විය යුතු බව බෞද්ධ විශ්වාසය. එබැවින් ස්වකීය දරුවන් පස්පවින් හා සතර අගතියෙන් ඉවත් කොට දස කුසල් ආදීෙහි හෙවත් සමාජ සම්මත යහපත් පැවැත්මෙහි යෙදවීම බෞද්ධ දෙමව්පියන්ගේ සිරිතක්. පස්පව් වලින් සහ සතර අගතියෙන් දුරු කරලා දස කුසල් ආදීන් යුක්තව දරුවන් නිර්මාණය කිරීම, සමාජ සම්මත යහපත් වූ දේවල් සහිතව දරුවන් පෝෂණය කිරීම තමයි වැදගත් වෙන්නේ, සමාජය අපේක්ෂා කරන්නේ. දරුවෙකු ලොකු මහත් වී අනාගතයේදී උසස් ජීවිතයක් ගෙන යනවා දැකීමට දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අධ්‍යාපනයක් හා ශිල්ප පුහුණුවක් අවශ්‍යයි. සමාජයේ යහපත් විදිහට ජීවත් වීම සඳහා ශිල්ප පුහුණුවක් ඕන. ඒ සඳහා කටයුතු සැලැස්වීම දෙමව්පියන්ගේ වැදගත්ම යුතුයකම. විශේෂයෙන් ධාර්මිකයයි සැලකෙන රැකියාවක් තෝරා ගැනීමට හැකිවන අන්දමින් ශිල්ප පුහුණුවක් දරුවාට ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ දෙමව්පියන්ගේ යුතුයකමක්. විශේෂයෙන්ම ධාර්මික කියලා අපි කතා කරන රැකියාවක් තෝරා ගන්නට නම් හොඳ ශිල්ප පුහුණුවක් දරුවෙට තියෙන්න ඕනේ. එහෙනම් මේ යහපත් වූ රැකියාවක් කරන්න පුළුවන් ශිල්ප පුහුණුවක් දරුවන්ට ලබා දීමත් දෙමව්පියන්ගේ යුතුයකමක්. පුරාණයේදී නම් පියාගේ ශිල්පය පුතා මැනවින් පියා යටතේම ඉගෙන ගත්තේ. ඉස්සර කාලේ නම් තාත්තා දන්න ශිල්පය පුතා තාත්තගෙන්ම ඉගෙන ගන්නවා. තාත්තත් එක්ක වැඩ කරලා ඒ ශිල්පය ඉගෙන ගන්නවා. ජීවත් වීමට අවශ්‍ය මූලික කුසලතා හා මූලික සිරිත් විරිත් දරුවන් ඉගෙන ගත්තේද දෙමව්පියන්ගෙන්. සමාජයේ ජීවත් වීමට අවශ්‍ය මූලික කුසලතාවේ හා මූලික සිරිත් විරිත් ඉගෙන ගත්තේ දෙමව්පියන්ගෙන්. මේ නිසා දෙමව්පියන්ට පූර්වාචාර්යයෝ යයිද කියති. පුබ්බාචාර්ය කියලා කියනවා. දෙමව්පියන්ගෙන් සියලුම දේවල් ඉගෙන ගන්න නිසා පූර්ව ආචාර්යවරු විදිහට තමයි දෙමව්පියන් සලකන්නේ. දරුවන් සුදුසු වයසට පත් කල්හි ඔවුනට සුදුසු ආවාහ විවාහ කර දීමද විශේෂයෙන් පෙරදිග රටවල දෙමව්පියන්ගේ සිරිතයි. පෙරදිග රටවල් වල දෙමව්පියන්ගේ සිරිත තමයි සුදුසු කාලයක් ආවට පස්සේ සුදුසු කාලය ආවට පස්සේ ඒ අයට ආවාහ විවාහ කටයුතු කරලා දීම. බෞද්ධ දෙමව්පියෝ මේ සඳහා විශේෂ සැලකිල්ලක් දක්වනවා. බෞද්ධ දෙමව්පියෝ ආවාහ විවාහ කටයුතු කර දීමේදී විශේෂ සැලකිල්ලක් දක්වනවා. ස්වකීය වැඩිහිටි දරුවන් සාර්ථක විවාහ ජීවිතවලට ඇතුළත් වී සිටිනු දකින්නතුරු බෞද්ධ දෙමව්පියෝ දරුවන් කෙරෙහි කළ යුතු යුතුයකම් සම්පූර්ණ කළ බවක් නොපිළිගනිති. ආවාහ විවාහ ආදී කටයුතු සියල්ලක්ම සම්පූර්ණ කරනකන් දෙමව්පියෝ තමන්ගේ යුතුයකම් සියල්ලක්ම ඉෂ්ට කළා කියලා සලකන්නේ නැහැ. ඒ යුතුයකම් ටිකත් ඉෂ්ට කරලා ඉවර වුණාට පස්සේ තමයි තමන්ගේ යුතුයකම් සියල්ලක්ම සම්පූර්ණ කළා කියලා දෙමව්පියෝ විශ්වාස කරන්නේ. එසේම මෙහිදී දෙමව්පියන් අදූරදර්ශී පිළිවෙත් අනුගමනය කළහොත් කුඩා කල සිට දෙමව්පිය දූ දරුවන් අතර වැඩිගෙන සම්බන්ධතා දෙදරා යන අවස්ථාද දක්නට ලැබේ. ආවාහ විවාහ කටයුතු වලදී ඉතාමත් කල්පනාකාරී වේ දේවල් සිද්ධ කරන්නට ඕනේ. එහෙම නැත්නම් දෙමව්පියන් සමහර වෙලාවට වැරදි තීරණ අරගෙන දරුවන්ගේ ජීවිත විනාශ කරන අවස්ථාවනුත් දකින්න තියෙනවා. බෞද්ධ සම්ප්‍රදාය ජීවිතයේ අවසානයේ දක්වාම දෙමාපිය දූදරු සම්බන්ධතාවය පවත්වාගෙන යාම බැවින් මෙහිදීද සැලකිලිමත් වීම විශේෂයෙන් අවශ්‍යයි. බෞද්ධ සම්ප්‍රදාය තමයි ජීවිතයේ අවසානයේ දක්වාම දෙමව්පියන් සහ දූදරුවන් අතර සම්බන්ධතාවය පවත්වාගෙන යාම සිදු කළ යුතුයි කියන එක. එතකොට ආවාහ විවාහ කටයුතු ආදීන් පස්සේ දෙමව්පිය දූදරු සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යන්නට නම් මේ කටයුතු හොඳින් සිද්ධ වෙන්නට ඕන. තමන් උපයාගත් ධනයෙන් ඉතිරි වී ඇති යමක් ඇතොත් දරුවන්ට ඒවා දායාද වශයෙන් බෙදා දී
දරුවන්ගේ ආර්ථික ජීවිතයට උදව් කිරීමද දෙමව්පියන්ගේ සිරිතක්. තමන් උපයාගත් ධනයක් තියෙනවා නම් වස්තුවක් තියෙනවා නම් ඒවා පවරා දීලා කටයුතු කිරීමත් දෙමව්පියන්ගේ යුතුයකමක්. සමහර බෞද්ධ දෙමව්පියෝ දරුවන්ට දායාදයක් දීම යුතුයකමක් වශයෙන් සලකලා කල් තියාම අර පරිස්සමින් කටයුතු කරලා යමක් ඉතුරු කරගෙන ගන්න උත්සාහ කරනවා, ඉතුරු කරගන්නවා. දායාද දීමේදී සමානාත්මතා ගුණයෙන් යුක්තව කටයුතු කොට සාධාරණව දරුවන් අතර බෙදා දීම යුතුයකමක්. දායාද පවරද්දිත් දරුවන්ට සමාන විදිහට ඒවා පවරලා දීලා කටයුතු කරන්නට ඕනේ. එහෙම නැතිනම් ගැටලු ඇති වෙන්න පුළුවන්. එසේ නොවුත් දරුවන් අතර අසමගිකම් ඇතිවීමටත් දෙමව්පියන් කෙරෙහි විශ්වාසය අඩුවීමටත් හේතුවක් වෙන්න පුළුවන්. ඥාතීත්වයේ රැකෙන්නේ විශ්වාසය මතයි. විශ්වාසා පරමාඥාති කියලා දක්වනවා. ඥාතීත්වයේ ගොඩනැගෙන්නේ, රැකෙන්නේ, ආරක්ෂා වෙන්නේ විශ්වාසය මත. දෙමව්පියන් සිය යුතුයකම් ඉටු කරන්නේය යන හැඟීම දරුවන් තුළ ඇති විය යුතුයි. දෙමව්පියෝ අපිට යුතුයකම් ඉෂ්ට කරනවා කියන එක දරුවන්ට දැනෙන්න ඕන. දෙමව්පියන්ගේ බසට දරුවන් අවනත වන්නේ එතකොට. එසේ වූ කල දරුවන්ගේ අභිවෘද්ධියද ඇතිවේ. දරුවන්ගේ අභිවෘද්ධිය එතකොට ඇති වෙනවා. දෙමව්පියන්ගේ අනාගත ආරක්ෂාවද සහතික වේ. දෙමව්පියන් එක්ක ගොඩනැගෙන විශ්වාසයත් එක්ක දෙමව්පියෝ අපිට යුතුයකම් ඉෂ්ට කළා, ඉෂ්ට කරනවා කියන විශ්වාසය ඇති වුණාම දෙමව්පියෝ අනාගතයේදී ආරක්ෂිත පිරිසක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අනාරක්ෂිත පිරිසක් බවට පත් වෙනවා. පවුලක පියා මරණාසන්න වූ විට වැඩිමහල් පුත්‍රයා ළඟට කැඳවා පවුලේ වැඩ කටයුතු පිළිබඳ වගකීම් ඔහුට පැවරීමද බොහෝ විට කරන සිරිතක්. පවුලක පියා මරණාසන්න වුණාම වැඩි විටපත් වෙලා මරණාසන්න වුණාම වැඩිමහලු පුතාට කතා කරලා ඒ කටයුතු පවරන එක අතීතයේ පැවතුණු සිරිතක්. මෙබඳු අවස්ථාවල උදාහරණ සාහිත්‍යයෙන්ද හමුවේ. උදාහරණ මේ සම්බන්ධව සාහිත්‍යයෙන් හම්බ වෙනවා. සද්ධර්මාලංකාරයේ සරණ ස්ථවිර වස්තුවේ හමුවන මෙබඳු අවස්ථාවන් පහත දැක්වේ. සද්ධර්මාලංකාරයේ සරණ ස්ථවිරයන්ගේ කතාවේ මේකට උදාහරණ අවස්ථා කීපයක් අපිට හම්බ වෙනවා. අපි බලමු මේ අවස්ථා මොනවද කියලා. ඉක්බිතියේ දරු දෙදෙනා බාල අවස්ථාවෙහිම තුමු දෙදෙන කාලක්‍රියා කරන්නාහු තබන් මරණාසන්නෙහි වැඩිමහලු පුතණුවන් සමීපයට කැඳවා එම්බා දරුවෙනි. තොප නිසි ස්ථානයක සලස්වා ලිය නුහුණුවම්හ. එබැවින් අපගේ මේ ගෙහි යම් සැපතෙක් ඇත්නම් ඒ සියල්ලම තෙපිම අරගන්ව. තොපගේ බාල නැගණියන් වැඩි යෝග්‍ය වූ කල සියලු අභිවෘද්ධියට පමුණුවා සැපතෙහි පිහිටුවාලීමද තොපට බාරය. නැවත වතාවක් බලමු. ඉක්බිති ඒ දරු දෙදෙනා බාල අවස්ථාවෙහිම තුමූ දෙදෙන කාලක්‍රියා කරන්නාහු තමන් මරණාසන්නයෙහි වැඩිමහලු පුතණුවන් සමීපයට කැඳවා එම්බා දරුවෙනි තොප නිසි ස්ථානයක සලස්වා ලිය නුහුණුම්හ. එබැවින් අපගේ මේ ගෙයි යම් සැපතෙක් ඇත්නම් ඒ සියල්ලම තෙපිම අරගන්ව. තොපගේ බාල නැගණියන් වැඩි යෝග්‍ය වූ කල සියලු අභිවෘද්ධියට පමුණුවා සැපතෙහි පිහිටුවලීමද තොපට භාරය කියලා බාල නැගණියන් අතගෙන වැඩිමහලු පුතණුවන් අතට පාවා දීම තුමු දෙදෙන කාලක්‍රියා කළහ. මේ විදිහට සඳහන් වෙනවා. සද්ධර්මාලංකාරයේ ජයම්පතිකා වස්තුවේද මෙබඳු අවස්ථාවක් දැක්වේ. සද්ධර්මාලංකාරයේ ජයම්පතිකා වස්තුවේත් මේ වගේ අවස්ථාවක් තියෙනවා. සංගනම් එක් අමාත්‍යයෙක් දියණි කෙනෙකුන් හා එකම පුතණු කෙනෙකුන් ලදින් ඒ පුතණුවන්ට තමන්ගේ නමින්ම සංඝ අමාත්‍යයයි නම් තබා මහත් වූ ශ්‍රී සම්පත්තීන් යුක්තව වාසය කොට තමා වරණාසන්නයෙහි දරු දෙදෙනා තමා සමීපයට කැඳවා සංඝ අමාත්‍ය නම් වූ බාල පුතණුවන් අතගෙන වැඩිමහලු දියණියන් අතට පාවා දී තොපගේ මලනුවන් වැඩිගත් කල නොනසා තබා දීලවයි කියා. සංගනම් එක් අමාත්‍යෙක් දියණිය කෙනෙකුන් හා එකම පුතණු කෙනෙකුන් ලදින් ඒ පුතණුවන්ට තමන්ගේ නමින්ම සංඝ අමාත්‍යයයි නම් තබා මහත් වූ ශ්‍රී සම්පත්තීන් යුක්තව වාසය කොට තමා මරණාසන්නයෙහි දරු දෙදෙනා තමා සමීපයට කැඳවා සංඝ අමාත්‍ය නම් වූ බාල පුතණුවන් අතගෙන වැඩිමහලු දියණියන් අතට පාවා දී තොපගේ මලනුවන් වැඩිගත් කල නොනසා තබා දීලවයි කියා.
පවුලේ වැඩිමහලු පුත්‍රයාට හෝ දියණියට අවසාන මොහොතේ වගකීම් පැවරීමේ සිරිත තවමත් බෞද්ධයන් අතර දකින්න තියෙනවා. දෙමව්පියන් ජීවත්ව නොසිටී නම් තමන්ගේ බාල සොහොයුරියන්ගේ ආවාහ විවාහ මගුල් වගකීම් ආදී පවුලේ වැඩිමහල් සොහොයුරා බාරගෙන ඉටු කර දීම තවමත් බෞද්ධයන් අතර දකින්න ලැබෙන හොඳ සිරිතක් බවට පත් වෙලා තියෙනවා. වැඩිමහල් සොහොයුරියන්ට දෙමව්පියන්ට මෙන්ම ගෞරව කිරීමද බෞද්ධයන් අතර දකින්න තියෙන හොඳ සිරිතක්. වැඩිමහලු සහෝදර සහෝදරියන්ට දෙමව්පියන්ට වගේ ගෞරව දක්වන එක බෞද්ධයන්ගේ සිරිතක්. දෙමව්පියන් කෙරෙහි දරුවන්ගේ පැවැත්ම හා සිරිත් විරිත් සතර බ්‍රහ්ම විහරණයෙන් යුතු දරුවන් හදා වඩා ගන්නා දෙමව්පියන් තරම් තවත් වටිනා කෙනෙකුන් බෞද්ධ දරුවන්ට නොමැත. බෞද්ධයන්ගේ සාමාන්‍ය ව්‍යවහාරයේ දෙමව්පියන් හඳුන්වන්නේ ගෙදර බුදුන් නමිනි. මෙන් හැඟෙන්නේ බුදුවරු කෙරෙහි පවතින අයුරින් දෙමව්පියන් කෙරෙහිද පැවතිය යුතු බවයි. ගෞරවය පවතින්නට ඕන බව. සාමාන්‍ය ව්‍යවහාරයේදී දෙමව්පියන් හඳුන්වනවා ගෙදර බුදුන් කියලා. මේක තුලින් පැහැදිලි වෙනවා බුදුවරු කෙරෙහි පවතින ඕන ආකාරයෙන්ම දෙමව්පියන් කෙරෙහි දරුවන් ගෞරව දැක්විය යුතුයි, බුහුමන් දැක්විය යුතුයි කියන ඉගැන්වීම තමයි ඒ තුලින් අර්ථවත් වෙන්නේ. දරුවන්ගේ මුල්ම ගුරුවරුන්ද දෙමව්පියන් වන බැවින් දෙමව්පියෝ පූර්වාචාර්යවරයෝ යන නමින්ද හැඳින්වෙති. දරුවන්ගේ මුල්ම ගුරුවරුද දෙමව්පියෝ, ගුරුවරු වෙන්නේ දෙමව්පියෝ. ඒ නිසා පූර්වාචාර්යවරයෝ බවට පත් වෙනවා කියලා අපි මීට කලිනුත් ඉහතිනුත් කතා කළා. එසේනම් දක්ෂිනාර්හ වන ගුරුවරුන් කෙරෙහි පිළිපදින අයුරින්ද දෙමව්පියන් කෙරෙහි දරුවන් පිළිපැදිය යුතුයි. දක්ෂිනාර්හ වෙන ගෞරවයට පාත්‍ර විය යුතු ගුරුවරු වගේම දෙමව්පියොත් ගුරුවරුන්ගේ ගෞරවයත් ලැබිය යුතුයි. මොකද පූර්වාචාර්යවරු වෙන නිසා. දරුවෝ කුඩා කාලයේදී දෙමව්පියන්ගෙන් යැපෙන්නන් වශයෙන් වෙසෙති. දරුවෝ පුංචි කාලේ දෙමව්පියන් යටතේ යැපෙන පිරිසක් වෙනවා. වයසට ගිය විට දෙමව්පියෝ දරුවන්ගෙන් යැපෙන තත්ත්වයට පත් වෙනවා. මේ අවස්ථා දෙකෙහි දරුවන් දෙමව්පියන් කෙරෙහි කළ යුතු සිරිත්වල යම් යම් වෙනස්කම් ඇත්තේ. මේ අවස්ථා දෙකේදී දරුවන් දෙමව්පියන් කෙරෙහි කළ යුතු යුතුයකම් වල සිරිත් විරිත්වල වෙනස්කම් තියෙනවා. දෙමව්පියන්ගේ අවවාද පිළිගැනීමෙන් හැදෙන වැඩෙන දරුවන්ගේ සිරිත දෙමව්පියන්ගේ අවවාද පිළිගැනීම හැදෙන වැඩෙන දරුවන්ගේ සිරිත දෙමව්පියන් දරුවන්ට කිසිවිටකත් අහිතක් නොහිතන බැවින් ප්‍රශ්නයෙන් තොරව දෙමව්පියන්ගේ අවවාද පිළිගැනීමට බෞද්ධ දරුවන්ගේ සිරිතක්. දෙමව්පියෝ දරුවන්ට කිසිම විටක අහිත දෙයක් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් නැතිව දෙමව්පියන්ගේ අවවාද පිළිගැනීම දරුවන් අනිවාර්යෙන් සිද්ධ කරන්නට ඕන. දෙමව්පියෝ යම්කිසි අවවාදයක් දෙනවා නම් දරුවන්ගේ යහපත පිණිසමයි ඒ අවවාදය ලබා දෙන්නේ. කුඩා කාලයේදී දෙමව්පියනට කරන සැලකිල්ල නම් දෙමව්පියන්ගේ අවවාද පිළිගැනීමයි. පුංචි කාලයේදී දෙමව්පියන්ට කරන ලොකුම ගෞරවයේ බවට පත් වෙන්නේ සැලකිල්ල වෙන්නේ දෙමව්පියෝ කියන දේවල් අවවාද පිළිපදින එක. වැඩිහිටියන් වී ජීවිතයේ වගකීම් බාර ගන්නා තුරු වැඩිහිටියන් බවට පත් වෙලා දරුවෝ වගකීම් බාර ගන්නකන් දෙමව්පිය ආරක්ෂාව යටතේ වෙසෙන දරු දැරියන් හෝ තරුණියන් විසින් දෙමව්පියන්ගේ අනුදැනීමක් හෝ අනුමැතියක් නොමැතිව තීරණ ගනු ලැබීම බෞද්ධ සිරිතක් නෙවේ. මේ සඳහා හොඳ උදාහරණයක් සද්ධර්ම ලංකාරයෙහි කිංචි සංඝා කතාවෙහි දැක්වේ. මේ කතාව ලංකාවේ රුහුණු රට පසුබිම් කරගත්තකි. රුහුණු රටේ තමයි මේ කතාව දකින්න තියෙන්නේ. වරක් සක්‍රයා ලස්සන තරුණයෙකුගේ වෙස්ගෙන මහමග උන් රූපත් තරුණියකට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරයි. එම යෝජනාවට තරුණිය දුන් පිළිතුර දෙමව්පියන් යටතේ හැදුන වැඩුණ බෞද්ධ තරුණියකගේ ආකල්පය පිළිඹු කරයි. එක දවසක් ලස්සන තරුණියෙකුගේ වෙසක් අරගෙන මාර්ගයේ හිටපු තරුණියක් ළඟට සක්‍රයා එනවා. ඇවිල්ලා
ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ අවස්ථාවේදී තරුණිය දුන්නු පිළිතුර දෙමව්පියන් යටතේ හැදුන වැඩුණු බෞද්ධ තරුණියකගේ ආකල්පය ප්‍රකාශයට පත් කරන ප්‍රකාශයක්. එබස් අසා කුමාරිකාවෝ ස්වාමීනි නුඹ වහන්සේ කීයේ කාරණයමය මේ ලෝකයෙහි පුරුෂාභරණයක් නැති ස්ත්‍රී ජනයෝ කෙනෙක් ආභරණ පැළඳගෙන සිටියාහු වී නමුත් නොහොබනා වූමය. කාන්තාවක් ස්වාමි පුරුෂයෙක් නැතිවින්නවා නම් ආභරණ ඇඳගෙන හිටියත් බබලන්නේ නැහැ. යම් ස්ත්‍රියකට ගෙහිමි පුරුෂයෙකු නැත්නම් වැන්දමු තැනැත්ති යයි නින්දා බෙනෙති. යම් කිසි කෙනෙක්ට පිරිමියෙක් නැත්නම් ස්වාමි පුරුෂයෙක් නැත්නම් වැන්දපු තැනැත්තිය කියලා නින්දා ලබන්නත් වෙනවා, නින්දා ලබනවා. එසේ වූ වැන්දපු තැනැත්තිය සියලු දුකට භාජන වන්නේය. එහෙම වුණොත් ඒ වැන්දපු කාන්තාව සියලුම දුක්වලට බඳුන් වෙනවා. එසේ වී නමුත් මාගේ මව්පිය දෙදෙනා තමන් එනතෙක් මා මෙතන සිටින්නට අවවාද කොට ගියාහුය. දෙමව්පියෝ දෙන්නා එතෙන්ට එනකන් ඉන්න කියලා තමයි අම්මයි තාත්තයි දෙන්නා ගිහිල්ලා තියෙන්නේ. දෙමව්පියෝ නම් දරුවන්ට වැඩි කැමැත්තෝය. දරුවන්ට ගොඩක් කැමති දෙමව්පියෝ ආදරේ. එසේ වූ දෙමව්පියන්ගේ බස් නොගිවිස සිතුවක් කළ දරු කෙනෙක් ඇත්නම් එසේ වූ නොකීකරු දරුවෝ මෙලොව නොයෙක් ව්‍යසනයෙන්ට පැමිණ පරලොව දුගතියට පැමිණේ. එහෙම දෙමව්පියන්ගේ වදනට පිටින් කටයුතු කරන අයට මේ ලෝකයේදීත් එවගේ මැරුණට පස්සෙත් අයහපතක් සිද්ධ වෙන්න පුළුවන්, දුගතිගාමී වෙන්නට පවා පුළුවන්. ඉතින් මාගේ මව්පිය දෙදෙනා තොප කෙරෙහි ඉන්ට කිව්නම් ඉඳිමි. ඔබත් එක්ක එන්න කියලා කිව්වනම් එන්න පුළුවන්. එසේ අනු නොදන්නාහු වී නම් තොප හා සමග නොවැසෙමි කීහ. ඔබත් එක්ක එන්න එපා කියලා කිව්වනම් එන්න කියලා නැත්නම් මට එහෙම එන්න බැහැ කියන ප්‍රකාශයක් ඒ තුලින් කියවෙන්නේ. තරුණයෙකුට හෝ තරුණියකට තමන්ගේ අභිමතය අනුව කටයුතු කිරීමට බෞද්ධ සම්ප්‍රදාය යටතේ ඉඩක් නැතැයි යමෙක් සිතන්නේ නම් ඒ වැරදිය. තරුණයෙකුට හෝ තරුණියකට තමන්ගේ අභිමතය අනුව කටයුතු කිරීමට බෞද්ධ සම්ප්‍රදායේ ඉඩක් නැහැ කියලා හිතුවොත් ඒක වැරදි. දෙමව්පියන්ට කරුණු පහදා දී ඔවුන්ගේ ආශිර්වාදයේද ඇතිව කටයුතු කිරීම බෞද්ධ සිරිතක් බවය මෙහිදී අවධාරණය කරනුයේ. මෙතනදී අවධාරණය කරන්නේ දෙමව්පියන්ගේ අනුමැතිය ඇතිව ආශිර්වාදය ඇතිව කටයුත්තක් කිරීම වරදක් නොවන බව. ඉගෙන ගන්නා කාලයේදී හොඳින් ඉගෙනීම් කටයුතු කිරීමද දෙමව්පියන්ට කරන සැලකිල්ලක්. දෙමව්පියෝ දරුවන් හොඳින් ඉගෙන ගනු දකින්නට කැමැති. දෙමව්පියන් සතුටු කිරීම දරුවන්ගේ යුතුයකමක්. බෞද්ධ දරුවෝ උදේ පාසල් යන්නට ප්‍රථම දෙමව්පියන්ට වැඳ නමස්කාර කරනවා. එසේම රාත්‍රියේ නිින්දට යාමට ප්‍රථමද දෙමව්පියන්ට වැඳ නමස්කාර කිරීම බෞද්ධ දරුවන්ගේ හොඳ යහපත් සිරිතක්. ඈත ගමනක් බිමනක් යන විට හෝ දවස් කිහිපයකට හෝ ගෙදරින් පිටව යද්දී දෙමව්පියන් වැඳ ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ඉස්සර ඉඳලම සිද්ධ වෙන හොඳ සිරිතක්. කුඩා සේනක කුමරු ශිල්ප ඉගෙනීමට යාමට ප්‍රථම දෙමව්පියන් නැමැති බව කාව්‍යසේකරය කියන්නේ මෙන්න මේ විදිහට. කුඩා සේනක කියන කුමාරයා ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න යන්න කලින් යන්න ලෑස්ති වෙලා දෙමව්පියන් වැඳ නමස්කාර කරපු ආකාරය කියවෙනවා කාව්‍යසේකරයේ මෙන්න මේ විදිහට. දෙමව්පිය සිනෙහැති වඳිනුව පාපියුම් පෙති එකුමරු නැමී ගති ඔවුන් කඳුලින් පිටතෙමි ගති. දෙමව්පිය සිනෙහැති වඳිනුව පාපියුම් පෙති එකුමරු නැමී ගති ඔවුන් කඳුලින් පිටතෙමි ගති. දෙමව්පියන්ගේ සතුටු කඳුලින් කුමරාගේ පිට තෙමීම කුමරා ලද ආශිර්වාදයක්. කුමාරයා වඳිනකොට දෙමව්පිය සිනෙහැති, දෙමව්පියන්ට සෙනෙහස තියෙන වඳිනුව පා පියුම් පෙති. සෙනෙහසින් දෙමව්පියන්ගේ පා වඳින්න, පා පියුම් පෙති වඳින්න. එකුමරු නැමී ගති, ඒ කුමාරයන් නැමුණා. ඒ වෙලාව ඔවුන් කඳුලින් පිට තෙමී ගති. කුමාරයාගේ පිට තෙමුණා අම්මගේ තාත්තගේ කඳුළු වලින්. ඒක ආශිර්වාදයක්. එබඳු අවස්ථාවකදී මාගේ පුතාට තුනුරුවන් සරණයි හෝ මගේ දුවට තුනුරුවන් සරණයි ආදී වශයෙන් සෙත් පැතීම දෙමව්පියන්ගේ සිරිතක්. ඒ වගේ ඇස් වලින් කඳුළු වැටෙන්නේ ආදරයේ සෙනෙහස
නිසා. ඒ වගේ අවස්ථාවකදී මගේ පුතාට ආශිර්වාද ලැබේවා කියලා තෙරුවන් සරණයි හෝ දෙවි පිහිටයි හෝ මොන විදිහේ හෝ ආශිර්වාදයක් යහපතක් වේවා කියලා හෝ ප්‍රාර්ථනා කළොත් ඒක අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා. සිංහල අවුරුදු දිනේදී බුලත් අතක්දී දෙමව්පියන් වැඳ සමාකර ගැනීමට කුඩා කල සිටම බෞද්ධ දරුවෝ පුරුදු පුහුණු වෙති. වරදක් වෙලා තියෙනවා නම් ඒකට සමාව දෙන්නට කියලා බුලත් හුරුල්ලක් දීලා සිංහල අලුත් අවුරුද්දට දෙමව්පියන්ට වන්දනා කිරීම අතීතයේ ඉඳලා පවතින ඉතාමත් උසස් සිරිතක්. දෙමව්පියන් ළඟට ආවිට වාඩි වී සිටින අසුරෙන් නැගී සිටීමද බෞද්ධ දරුවන්ගේ සිරිතක්. දෙමව්පියන් හිටගෙන සිටිද්දී අසනීපයක් හෝ යම්කිසි විශේෂ අවස්ථාවක් නොවේ නම් මොකක් හරි අපහසුතාවයක් නැත්නම් වාඩි වී සිටීම හොඳ සිරිතක් නෙවෙයි. විවේක වේලාවලදී දෙමව්පියන්ගේ වැඩ කටයුතු වලට තමනට හැකියාවරින් උදව් වීමත් බෞද්ධ දරුවන්ගේ සිරිතක්. බොහෝ විට ගැහැණු දරුවෝ මවට උදව් වෙති, පිරිමි දරුවෝ පියාට උදව් කරනවා. දෙමව්පියන්ගේද අඩුපාඩු හා වැරදි තිබිය හැකිය. දෙමව්පියන්ගේ අඩුපාඩු වැරදි තියෙන්න පුළුවන්. ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන හොඳ නරක මැනවින් අවබෝධ වන කාලය වෙනකොට දරුවන්ට දෙමව්පියන්ගේ වැරදි හා අධර්ම හැසිරීම් පේන්න පුළුවන්. එබඳු අවස්ථාවලදී ආදරයෙන් හා කරුණාවෙන් දෙමව්පියන්ගේ හිත් නොරිදවා වැරදි පෙන්වා දීම දරුවන්ගේ යුතුයකමක්. මහණෙනි, යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාව නැති දෙමව්පියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවත්ද එයම මව්පියන්ට කළ අධික තරමේ ඉහළ මට්ටමේ උපකාරයක් වන්නේය. මහණෙනි, යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාව නැති දෙමව්පියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවත්ද එයම මව්පියන්ට කළ අධික තරමේ ඉහළ මට්ටමේ උපකාරයක් වන්නේය. බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරලා කොට ඇත්තේ මේ අදහස. වැඩිහිටි දෙමව්පියන් කෙරෙහි දරුවන් පැවතිය යුතු ආකාර පහක් බුදුරජාණන් වහන්සේ විසින් සිංහාලුවාද සූත්‍රයේදී සිංහාල සිටු පුත්‍රයාට පෙන්වා දුන්නා. මව්පියන් පෝෂණය කිරීම, මව්පියන්ගේ කටයුතු ඉටු කිරීම, කුලවංශයේ රැකීම, මාපියන්ගෙන් ලැබෙන දායාද ආරක්ෂා කිරීම සහ මව්පියන් මලකල්ලි ඔවුන්ට පින් පෙත් පැමිණවීම දරුවන් විසින් දෙමව්පියන් වෙත ඉටු කළ යුතු චාරිත්‍ර විදිහට දක්වනවා. චාරිත්‍ර පහ තමයි ඒ විදිහට දැක්වේ. මව්පියන් පෝෂණය කිරීම, මව්පියන්ගේ කටයුතු ඉටු කරලා දීම, කුලවංශයේ රැකීම, මව්පියන්ගෙන් ලැබෙන දායාද ආරක්ෂා කිරීම, මව්පියන් මැරුණට පස්සේ මිය ගියාට පස්සේ එයාට පින් දහම් සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීම. මව්පියන් පෝෂණය කිරීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල ප්‍රකාශයට පත් කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. එය මංගල කාරණයක් බව මාතාපිතු උපට්ඨානං ඒතම් මංගල මුත්තම මංගල සූත්‍රයේදී වදාළා. මව්පියන්ට උපස්ථාන කිරීම මංගල කාරණයක් විදිහට මහා මංගල සූත්‍රයේදී දේශනා කළා. මව්පිය උපස්ථානයේ වැදගත්කම පෙන්වන ජාතක කතා රාශියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබීමෙන් පසුද තම දෙමව්පියන්ට සැලකීමට අමතක නොකරපු බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. තමාගේ මෑණියන්ව සිටි මහාමායා දෙව්පුතුට දහම් දෙසීමට බුදුරජාණන් වහන්සේ අමතක නොකළහ. මාතෘ දිව්‍ය පුත්‍රයා බවට පත් වුණා මහාමායා දේවිය කලුරිය කළාට පස්සේ. බුද්ධත්වයට පත් වෙලා 7 වෙනි වස් කාලෙදී තමන්ගේ මෑණියන්ට ධර්මයේ දේශනා කරන්නට දිව්‍ය ලෝකයට වැඩි බව අභිධර්මයේ එහිදී දේශනා කරපු බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. සුද්ධෝදන රජතුමා රහත් වන තැනට කටයුතු සැලසූ බුදුරජාණන් වහන්සේ තමා කුඩා කාලයේදී හදා වඩාගත් සුළු මෑණියන් වූ මහා ප්‍රජාපති ගෝතමියටද රහත් වීම දක්වා උදව් කොට ඇය වෙනුවෙන් මෙහෙණි සස්නද ආරම්භ කළසේක. සුද්ධෝදන රජතුමා මරණාසන්න වෙලා ඉන්න වෙලාවේදී ඇවිල්ලා අග්‍රශ්‍රාවකින් දෙනම වහන්සේත් එක්ක සුද්ධෝදන රජතුමාගේ හිස අත ගාමින් ධර්මයේ දේශනා කරපු බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. තමා කුඩා කාලයේදී හදා වඩාගත් මහා ප්‍රජාපති ගෝතමී තෙරණියට කරපු දක්වපු ගෞරවය ගැන සඳහන් වෙනවා. ඒ වගේම ඇය නිසාමයි භික්ෂුණී ශාසනය පවා ආරම්භ කරන්නේ. කෑම්බීම් ඇඳුම් පැළඳුම් සපයා තමන් හදා වඩාගත් දෙමව්පියන් වයසට ගිය කල ඒ ඇත්තන්ටද කෑම්බීම් ඇඳුම් පැළඳුම් දී රැකබලා ගැනීම බෞද්ධ සිරිතක්. අපි පුංචි කාලේ කෑම බීම ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක්ම අපිට දෙමව්පියෝ සපයනවා. ඒ නිසා
දෙමව්පියෝ වයසට ගියාට පස්සේ අයට හැම දෙයක්ම අපි ලබා දෙන්නට ඕනේ. දෙමව්පියන් නහවා ඇඳුම් ආදී පවිත්‍ර කර දීම බෞද්ධයෝ කැමැත්තෙන්ම ඉටු කරන චාරිත්‍රයක්. බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේට පවා තමන්ගේ ගිහි දෙමව්පියන්ට උපස්ථාන කිරීම සඳහා අනුදැන වදාලා. මව්පියන් කෙරෙහි උපාධ්‍යයන් කෙරෙහි මෙන් පිළිපැදිය යුතුය. ඉදින් ඔවුහු රාජ්‍යෙහි පිහිටියාහු නමුදු පුත්‍රයාගෙන් උපස්ථානය බලාපොරොත්තු වෙත්නම් උපස්ථාන කළ යුතුමය. ඔවුන්ට බෙහෙත් නොමැති නම් තමන්ට අයිති බෙහෙත ඔවුනට දිය යුතුය. තමාට නැති නම් පිඬු සිඟීමෙන් හෝ සොයාගෙන දිය යුතුය. නැවත වතාවක් බලමු. මව්පියන් කෙරෙහි උපාධ්‍යයන් කෙරෙහි මෙන් පිළිපැදිය යුතුය. උපාධ්‍යයන් වහන්සේ කෙරෙහි දක්වන්නට ඕනි ආකාරයෙන්ම දෙමව්පියන් කෙරෙහි දක්වන්නට ඕන කටයුතු කරන්නට ඕන. ඉදින් ඔහු රාජ්‍යෙහි පිහිටියාහු නමුදු රාජ්‍යත්වය ලබාගෙන හිටියා වුණත් පුත්‍රයාගෙන් උපස්ථානය බලාපොරොත්තු වෙත්නම් පුතාගෙන් හෝ දියණියගෙන් දරුවන්ගෙන් උපස්ථාන බලාපොරොත්තු වෙනවා නම් උපස්ථාන කරන්න ඕන. ඔවුන්ට බෙහෙත් නොමැති නම් තමන්ට අයිති බෙහෙත ඒ අයට ලබා දෙන්න ඕන. තමාට නැති නම් පිඬු සිඟා ගිහිල්ලා හරි බෙහෙත් හොයාගෙන ඇවිල්ලා දෙමව්පියන්ට දෙන්නට ඕන කියන අවවාදය බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙනවා. වයසට ගිය මවත් පියාත් පෝෂණය නොකරන තැනැත්තේ වසලෙක් යයි ජෝමාතරං වා පිතරං වා ජින්නකං ගත යොම්බනං පහුසන්තෝ න භරති තං ජඤ්ඤාවසලෝ ඉති යෝමාතරං වා පිතරං වා ජින්නකං ගත යොම්බනං පහුසන්තෝන භරති තංජඤ්ඤා වසලෝ ඉති යෝ යමෙක් මාතරං වා පිතරං වා මව හෝ පියා ජින්නකං ගත යොබ්බනං යෞවන වයස ඉක්මවා ගිය මාතරං වා පිතරං වා මව හෝ පියා හෝ පහුසන්තෝන භරති ශක්තිය තිබියදී හැකියාව තිබියදී පෝෂණය නොකරයිද න භරති පෝෂණය නොකරයිද තං ජඤ්ඤා වසලෝ ඉති ඔහු වසලෙක් යයි දත යුතුය. බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රයේදී මේ විදිහට දේශනා කරනවා. වයසක දෙමව්පියෝ දරුවන් මගින් තම අවශ්‍යතා ඉටු කර ගැනීමට කැමැති වෙති. දරුවන් ලවා තමන්ගේ ඕනෑපාකම් ඉටු කරගන්නට වයසට ගියාට පස්සේ දෙමව්පියෝ නිතරම කල්පනා කරනවා. ජීවිතයේ අවසාන කාලයේදී පින්දහම්හි යෙදීමට කැමැති වන දෙමව්පියන්ට ඒ යුතුයකම් සලසා දීම දරුවන්ගේ යුතුයකම. ජීවිතයේ අවසාන කාලයේදී ගොඩක් දෙමව්පියෝ පින්දහම් කරගන්න කැමැති. එයාට යන්න එන්නවත් සමහර වෙලාවට බැරි වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී දෙමව්පියන්ට පින්දහම් කරගන්නට පුළුවන් විදිහට යොමු කරවන්න දරුවන්ගේ හිත යොමු වෙන්නට ඕන. දරුවන් ඒ සඳහා යොමු වෙන්නට ඕන. බටහිර සම්ප්‍රදාය අනුගමනය කරන සමහර දෙමව්පියන් අංග සම්පූර්ණ සැප පහසුකම් ඇති වැඩිහිටි නිවාසයකට ඇතුළත් කර පෝෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා. බටහිර සම්ප්‍රදාය අනුගමනය කරලා සමහර අය අංග සම්පූර්ණ සැප පහසුකම් තියෙන හැම විදිහෙම සැප සම්පත් තියෙන තැන්වලට වැඩිහිටි නිවාසවලට දරුවෝ දෙමව්පියන්ව යොමු කරන්න උත්සාහවත් වෙනවා, යොමු කරනවා. ඒ වුණත් දෙමව්පියන් හොදකලා අසරණ තත්වයකට පත්වන බව ඒ අයට පේන්නේ නැහැ. පොඩි දරුවන්ට දෙමව්පියන්ගේ ආදරය යම්සේ අවශ්‍ය වේද වයසක දෙමව්පියන්ට දරුවන්ගේ ආදරයද එලෙසම අවශ්‍ය වේ. පොඩි කාලේ අපිට දෙමව්පියන්ගේ ආදරය සෙනෙහස කොයි විදිහටද ඕන උනේ ඒ වගේම දෙමව්පියන්ටත් වයසට ගියාට පස්සේ ඒ අවශ්‍යතාවය තියෙනවා දරුවන්ගේ රැකවරණය දරුවන්ගේ සෙනෙහස ආදරයේ උපස්ථාන ලබා දීම අනිවාර්යයෙන්ම සිදු කරන්නට ඕනේ. එබැවින් සිය නිවසේ දෙමව්පියන් රඳවාගෙන ඔවුන්ට මෘදු මොලොක් වචනයෙන් සලකා ඔවුන් පෝෂණය කිරීම පැරණි බෞද්ධයන්ගේ සිරිතක් වුණා. ගුණධර්ම අගය කරන දරුමල්ලන් හදා වඩා ගැනීමෙන් කුල වංශයේ දියුණු කිරීමද දෙමව්පියන්ට කරන සැලකිල්ලක්. ගුණධර්ම අගය කරන දරුමල්ලන් හදා වඩා ගැනීමෙන් කුල වංශයේ දියුණු කිරීම දෙමව්පියන්ට කරන ලොකු සැලකිල්ලක් වෙනවා. දෙමව්පියන්ගේ හෝ කුල පරම්පරාවේ තිබූ ශ්‍රේෂ්ඨ ගතිගුණ නොනසා ඉදිරියට පවත්වාගෙන යෑමත් බෞද්ධයන්ගේ සිරිතක්. ඒ දෙමව්පියන්ට කරන ගෞරවයක්.
ධර්මපාල ජාතකයෙහි ධර්මපාල පවුලෙහි ඇත්තෝ පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන්ගේ ආදී මුතුන් මිත්තන් රැකගෙන ආ පස් පවින් වෙන්වීම ආදී ගුණධර්ම ඉදිරියට රැකගෙන ආපු ආකාරයේ ධර්මපාල ජාතිකයේ සඳහන් වෙනවා. මේ අයුරින් කුලවංශය රැකීම උසස් බෞද්ධ සිරිතක් විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. මව්පියන්ගේ අඩුපාඩු තිබුණත් පරිභවයට ලක් කිරීම බෞද්ධයන්ගේ සිරිතක් නෙවෙයි. මව්පියන් මැරුණට පස්සේ පින් දහම් කරලා පින් අනුමෝදන් කිරීම ආදී කටයුතුත් දරුවන්ගේ යුතුයකමක් වෙනවා. මව්පියන්ගේ මරණයෙන් 3 දිනක් ගත වූ තැන, 7 දිනක් ගත වූ තැන හා වර්ෂයක් ගත වූ තැන ආදී වශයෙන් ඊට පස්සෙත් වාර්ෂිකවත් දානෙ දීලා පින් අනුමෝදන් කිරීම ආදී කටයුතු මව්පියන්ට පින් පැමිණවීම නොකඩවාම පවත්වාගෙන යන සිරිතක් බවට පත් වෙනවා. ඒ සිරිත මගහරවන්නට නැතිව දරුවන් හැටියට ඉදිරියටම පවත්වාගෙන යන්නට කටයුතු කළ යුතු වෙනවා. එසේනම් පාඩම තරමක් දීර්ඝ වුණා. දහම් පාසල් අවසාන විභාගයට නියමිත බෞද්ධ සංස්කෘතිය පොතේ 3 වෙනි පාඩමේ 4 වෙනි කොටසයි අපි කතා කළේ දරුවන් කෙරෙහි දෙමව්පියන් සහ දෙමව්පියන් කෙරෙහි දරුවන් දැක්විය යුතු සිරිත් විරිත් පිළිබඳව අපි සාමාන්‍ය විදිහට පාඩම සාකච්ඡා කරගෙන ගියේ. විශේෂ කරුණු අපි විශේෂ කරලා දක්වලා තියෙනවා. නැවත නැවත මේ පාඩම් නරඹනකොට අවශ්‍ය විෂය කරුණු ඔබට මතක තබා ගන්නට පුළුවන්කම හැකියාව ලැබේවි. එසේනම් ඊළඟ පාඩමෙන් හමු වීමේ බලාපොරොත්තු වෙමින් මේ පාඩමෙන් මේ කොටසින් ඔබෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.